උදසුනක නිසල බව ලද පෙමට තිබුණි නම් හදවතක නොවේද තරම් සුසුම් මට කියනවාද බැඳි ආදරයට ඇයි තුන්නේ රිදුම් ආයිබෝවන් අදත් මතක මන්දිරයෙන් චමිලයියාව තවත් දෙන්නෙක් කියලා ලස්සන මතකයන් ගොඩක් එකතු කරන් අපේ මතක මන්දිර හරිද ටීවීත් එක්ක ලස්සන මතකයන් ගොඩක් ඇතිනේ. ඔයාලා බලන් ඉන්නවා ජීවිතේ ගොඩක් දේවල් බෙදා ගන්නට. ඉස්සෙල්ලම අපි එදිනවා අඳුර ගමු. මේ පැත්තේ ඉන්නවා නදීකා. ආයිබෝවන්. ආයිබෝවන්. මේ පැත්තෙන් දිනෙත් ඉන්නවා. ආයිබෝවන්. ඉතින් සුන්දර වූ කලා ලෝකෙට ආපු දෙන්නේ. ඉස්සෙල්ලා අපි නදීකෙන් අහනවා උපන් ගම් පළාත කොහෙද? මම උපන් ගම ගල්ගමුව කුරුණෑගල දිස්ත්‍රික්කේ. ගල්ගමුව කුරුණෑගල තමයි නදීකයි ගම. අම්මා තාත්තත් ගල්ගමුවේමද? ඔව්. ඒ දෙන්නගේ ගම්මාන එහෙම තමයි. ඉතින් ලස්සන මතකයන් ගොඩක් තියෙනවා නදීක ගාව. ඉතින් අපි ඉස්සෙල්ලාම නදීකේ උපන් ගම් පළාත කොහෙද කියලා. මම කුරුණෑගල දිස්ත්‍රික්කේ ගල්ගමුව ප්‍රදේශයේ. මේ ගල්ගමුව ප්‍රදේශය තමයි නදීකා හැදී වැඩුණේ. ඉතින් අම්මා තාත්තත් මේ ගල්ගමුව ප්‍රදේශෙමද? ඔව්. අම්මා තාත්තගේ නම් මතක් කරුමේ ආදරණීය මොහොතේ. මගේ තාත්තා ජෝතිරත්න, අම්මා වසන්තා සෙනරත්. සහෝදරයන් ඉන්නවනම් ඕනුත් සතුටුයි. අපේ සහෝදරිය යම් තැනක ඉන්නවද ලංකාවේ හොඳ තැනක ඉන්නවද ලෝකෙම දකින්නවද ටීවී එක හරහා කියන්න ඕන්ගේ නම්. ඔව් මට එක සහෝදරියක් ඉන්නවා. එයා සුරංජි වාසනා. එයා විවාහකයි. එයාගේ ස්වාමි පුරුෂයා අකිල තමයි විවාහ වෙලා ඉන්නේ. දරුවන් එහෙම ඉන්නවද? ඔව් බබාලා දෙන්නෙක් ඉන්නවා. පුතෙකුයි දුවෙකුයි. ඉතින් බොහොමත්ම ලස්සන කාලයක් ගත වෙන වෙලාවේ ළමා කාලය ගත කරන කාලේ මොන්ටිසෝරි ඉවියක් තිබුණාද එහෙම නැත්නම් කෙලිම පාසලට සම්බන්ධ වෙන්නේ? නැහැ මම මොන්ටිසෝරි ගියා අවුරුදු 2ක්. එහෙදී කරපු යම් මොකක් හරි මතකයක් කියනද පුංචි කාලේ අපි කැමැත්තට හෝ බල කිරීමට යම් ඉදිරිපත් කරනවා කොහොමද ප්‍රසංග තියෙනවා මොන්ටිසෝරි ඇතුලේ? ඔව් මට ලස්සන මතකයක් තියෙනවා මොන්ටිසෝරි යන කාලේ. ටීචර් හරි ආදරේ ඉතින් මම ගොඩක් වෙලාවට මගේ නංගිවත් එක්කගෙන යනවා. ගිහිල්ලා මේ ටික හරි ආසයි ත්‍රිපෝස කන්න. ඉස්සර ඉතින් අර පොඩි පිඟන් වලට දාලා එහෙමනේ දෙන්නේ. ඉතින් ගොඩක් වෙලාවට මේ නර්සරිය ඉගෙන ගන්න නෙවෙයි අපි යන්නේ ත්‍රිපෝස කන්න. ඒ ආසාව තිබුණා නේද? හොඳ මතකයක් ආවද පුංචි කාලේ අපිට මතක් වුණා සුවඳක් දැනෙනවා වගේ. ත්‍රිපෝස කියන්නේ බොහොමත්ම රසවත් කෑමක් වුණා අපිට ඒ කාලේ. ඊළඟට පාසලට යන්නේ කොහෙද? පාසල් ගියේ මම පාසල් දෙකක අධ්‍යාපනය ලැබුවා. මුලින්ම පාවසර ශිෂ්‍යත්වයට යනකම් මීගලෑව ගණන්ගමුව ප්‍රාථමික විද්‍යාලයේ අධ්‍යාපනය ලැබුවා. ඊට පස්සේ පහ වසරෙන් පස්සේ මීගලෑව ජාතික පාසලේ ඉගෙනීම ලැබුවා උසස් අධ්‍යාපනය දක්වා. සියලුම අධ්‍යාපනයකට මේ පාසල් දෙකේ තමයි සිදු වෙන්නේ. අම්මා තාත්තා කලාවට සම්බන්ධයිද එහෙම නැත්නම් කලාවට ලැබීද? කලාවට ලැබී. ඇත්තටම මගේ අම්මයි තාත්තයි දැන් ජීවිතුන් අතර නැහැ. මම පොඩි කාලේ තමයි දෙන්න නැති උනේ. ඔවුන්ගේ කොහොමද තිබුණේ සින්දු එහෙම අහනද නැත්නම් ටීවී එහෙම බලන කොහොමද තිබුණේ? ඔව් ඒ දෙන්න හරි මාසයි කලාවට. නැගණිය සම්බන්ධයක් තිබුණා නේද? කැමති. එයා කැමති පොඩි විශේෂ දෙයක් කරේ නෑ. එයා එහෙම විශේෂ දෙයක් නැහැ. හැම පාසලේදී මතකයක් අවදි වෙනවනම් කොයි කාලේ වගේද මේ රංගනයට හරි කුමක් හෝ දෙයකට සම්බන්ධ වෙන්නේ මත නැතු නර්තනයේ පැත්තට සම්බන්ධයි නේද? මම නර්තනය පාසල් යන කාලේ හැදෑරුවා. ඊට පස්සේ මම ඕලෙවල් වලට නම් නර්තනය කළේ නෑ. මම මියුසික් තමයි කරේ. ඉතින් මතකයක් එනවද කොතනක හරි පාසලේදී මුලින්ම ඉදිරිපත් කිරීමක් කරා. මෙන්න මේ වසරේ තමයි මම මුලින්ම දෙයකට සම්බන්ධ වුනේ. සින්දුවක් හරි නැටුමක් හරි මොකක් හරි දෙයකට. පාසල් වේදිකාවේ කොතනක හරි මතකයක් තියෙනවා. ඔව් මම මේ ගණන්ගම පාසලේ මම හිතන්නේ මම එතකොට 4 වසර 5 වසර වගේ. එතකොට තමයි ඩ්‍රාමා වලට ඉදිරිපත් වුණා. කාගේ හරි බල කිරීම නැත්නම් කැමැත්තෙන් ඉදිරිපත් වුණා. නැහැ මම ආසයි ඉස්සර. ඉතින් අර හැකියාව එහෙම දන්නේ නැහැ. ඒ වුණාට මම මේ පැත්තට කැමැත්තක් තිබුණා මොන හරි දෙයක් කරන්න. ඉතින් මේක මොහොතක් කරගන්න පාසල් ජීවිතේ අමතක කරන මොන ගුරුවරු ඉන්නවා බොහෝමයක්. හැම ගුරුවරයෙක්ම අපිට වටිනා ගෞරවයක් තිබුණා. කවුරුනෝ කෙනෙක් ඉන්නවා මෙන්න මේ වගේ දේවල් මට අපේ හිත දීලා තැනකට ගෙනාවා. අමතක කරන මොන ගුරුවරයෙක් ඉන්නවා මේක මොහොතක් කරගන්න. මම ප්‍රාථමික විද්‍යාලයේ ඉගෙනුම ලබනකොට මට එක වසරේ ඉඳලාම කොහමද පහ වසරට යනකම් මේ කියන්නේ පලිඟු මැණිකේ කියලා ටීචර් කෙනෙක්. එයා ඇත්තටම ගොඩාක් කරුණාවන්තයි. ඒ ගුරු මෑණියන් මට අමතක කරන්න හරි අමාරුයි. ජීවිතේ හොඳ මතකයක් දීපු ගුරුවරියක් තමයි. දැන් මම මේ පැත්තේ දිනෙද්දි පැත්තට යනවා. දිනෙද්දි උපන් ගම් පළාත කොහෙද? මම ඉපදුනේ රාගම. රාගම. අම්මා තාත්තගේ ගමත් රාගම. නෑ අම්මා ඉපදුනේ නුවර. තාත්තා ඉපදුනේ මොදර. මොදර. කොහොමද මේ රාගමට සම්බන්ධ වෙලා තියෙන්නේ ඊට පස්සේ?
බැඳලා තමයි රාගමට ඇවිල්ලා මම හිතර කියාව නිසා මේ පැත්තට සම්බන්ධ වෙන්නේ නැති. ළමා කාලයේ ජීවුනේ වගේ රාගමම තමයි. රාගම. ඒතර මොන්ටිසෝරි යුගයක් තිබුණද මේ කියන වගේ නදීකට වගේ මතකයක් තියෙනවද? අවුරුදු 2ක් මොන්ටිසෝරි ගියා. ඊට පස්සේ එතනින්ම ප්‍රාථමික අධ්‍යාපනය ලැබුවා රාගම බැසිලිකා විද්‍යාලයේ. ඊට පස්සේ එකේ නම් පාරේ එකෙන්ම 6 වසරෙන් පස්සේ ඒකෙම මේ උසස් අධ්‍යාපනයේ අනිත් කොටස සම්බන්ධ වෙනවා. එකම පාසලේ නේද? ඔව් එකම පාසලේ පසුව උසස් පෙළට මම ඩෙරමුල් සාන් ජෝසප් විද්‍යාලයට ගියා. ඔව් එතනින් තමයි මේ අධ්‍යාපන ගත සියල්ලම සිද්ධ වෙන්නේ. යම් මතකයක් තිබෙනවද මොන්ටිසෝරි කාලේදී ප්‍රසංග වේදිකාව අනිවාර්යයෙන්ම තිබුණා. දරුවන් කැමැත්තෙන් හෝ අකමැත්තෙන් එනවා. මොකක්ද කරපු දෙයක් මතකයක් තියෙනවද? මොන්ටිසෝරි කාලේ එහෙම ලොකුවට මතකයක් නැහැ. මගේ අමතක නොවන සිද්ධිය තමයි ප්‍රයිමරි ග්‍රේඩ් 5 වලදී මම ප්‍රයිමරි මුල් ඉස්කෝලේම අවුරුදු 3 අවුරුදු කුමාර තරගෙන් ප්‍රථම ස්ථානයේ දිනා ගත්තා. ඒක තමයි මතකයක් උනේ. අම්මා තාත්තගේ කැමැත්තටද ගුරුවරුන්ගේ කැමැත්තටද නැත්නම් තමන් මේ ඉදිරිපත් වුණා. තමන් ඉදිරිපත් වෙන්න ඉදිරිපත් වුණා. කියන්නේ පන්තියක් ඇරිලා පන්තියෙන් අපේ ක්ලාස් එකෙන් ළමයි කීප දෙනෙක් ඉදිරිපත් වුණා. මුළු සෙක්ෂන් එකෙන්ම ළමයි කීප දෙනෙක් ඉදිරිපත් වුණා. ඒ වුණාට ළමයි 100ක් 50 60ක් 100ක් අතරින් පළවෙනි වුණා. ඉතින් ඒක ලොකු මතකයක් තිබුණා. පුංචි කාලේ දෙයක් වුණාම ඉතින් ගුරුවරු සතුටු වෙන්නේ නැති, දෙමව්පියෝ සතුටු වෙන්නේ නැති. ඉතින් අද ඊටත් වැඩිය දෙමව්පියෝ සතුටු වෙනවා. පුතා ලෝකය දකින්නවා. ඉතින් ආදරණීය දෙමාපියන්ගේ නම් මතක් කරන්න ඕන මේ වෙලාවේ. මගේ අම්මාගේ නම යශෝදරා වීරකෝන්, තාත්තාගේ නම ඉමිරියස් අහමද්. ඔව්. ඉතින් මේ දෙදෙනාත් කලාවට සම්බන්ධයක් තිබුණද එහෙම නැත්නම් ලැබි පරිසරයක තමයිද හිටියේ? අම්මා ඉපදුනේ ටිකක් බෞද්ධ පරිසරයක. ඒ වුණාට දැන් කතෝලික ආගම අපි. තාත්තා බාස්කට් බෝල් ක්‍රීඩාවට ටිකක් සම්බන්ධ වෙලා හිටියා. එයා පැත්තේ සෙන්ට් බෙනඩික්ට් විද්‍යාලයේ බාස්කට් බෝල් ක්‍රීඩාව කරලා එයාට ඒ පැත්තෙන් පොඩි ස්පෝර්ට්ස් සම්බන්ධ ක්‍රීඩා කෞශල්‍යයක් තිබුණා. නමුත් කලාවට ප්‍රශ්නයක් වුණෙත් නැහැ. ඉතින් ඔහොම ගමන යද්දි පාසලේදී ඔන්න අවුරුදු කුමාරය වෙනවා. එතනින් එහාට යම් දෙයකට සම්බන්ධ වුණාද කලාව පැත්තෙන්? කුමක් වංශයකින්? කලාව පැත්තෙන් කිව්වොත් මම කලාව පැත්තෙන් කිසිම දෙයකට සම්බන්ධ වෙලා හිටියේ නෑ. ඇත්තටම කිව්වොත් මොකද මම 6 වසරෙන් ශිෂ්‍යත්වයෙන් පස්සේ 6 වසරට ගියන් පස්සේ මම එකම දේ තිබ්බේ ක්‍රිකට් ගහන එක. ඒ ඉඳලා ඕ ලෙවල් වෙනකන් ක්‍රිකට් ගහුවා බැසිලිකා විද්‍යාලයේ. ඊට පස්සේ එතනින් ගම්පහ දිස්ත්‍රික් කණ්ඩායමට සිලෙක්ට් වුණා. ඊට පස්සේ ප්‍රොවින්ෂල් ගහන්න සිලෙක්ට් වුණා. ඉස්කෝලේ අවුරුදු 2ක් කැප්ටන් කරා. ගොඩක් තියන්නේ ක්‍රීඩාවෙන් මතක තමයි. ඔය ක්‍රීඩාවට යොමු වෙච්ච කෙනා පසුව කලාවට සම්බන්ධ වෙනවා. මේක ඉතින් මොහොතක් කරගත්තම සහෝදර සහෝදරියන් ඉන්නවා නම් ඒක නත් මතක් කරන්න ඕන. ඔව් මට සහෝදරියෝ දෙන්නයි ඉන්නවා. ලොකු අයියාගේ නම ලහිරු ප්‍රභාත්. මගේ ලොකු අක්කාගේ නම දිලිනි දත්සරණේ. පොඩි අයියාගේ නම තාරක දිල්ෂාන්. පොඩි අක්කා නම මාෂා අයිනාතරි. ඕනුත් මේ කලාවට සම්බන්ධයක් තිබෙනවද දැන් හෝ ඉස්සර තිබුණද? නෑ කවුරුත් කිසිම රස විඳිනවා නමුත් සම්බන්ධයක් තිබුණේ නැහැ. ඉතින් ගුරුවරුන්ටත් මේක මොහොතක් කරගන්න ගෞරවය දක්වන කෙනෙක් හිටියනම් අතහිත දෙලේ ඉදිරියට ගෙනාවු සෑම ගුරුවරයෙක්ම අපිට වටිනවා ජීවිතේ. කෙනෙක් ඉන්නවනම් මතක් කරන්න මේක ගෞරවයක් කරගන්න. මුලින්ම මගේ ප්‍රයිමරි කාලේ ගුරුවරුන් මතක් කරන්න ඕනේ. වාසනා ගුරු මහත්මිය මතක් කරන්න ඕනේ. ඊට පස්සේ රම්‍ය ගුරු මහත්මිය මතක් කරන්න ඕනේ. ඊට පස්සේ මම 6 වසරේ ඉගෙනුම ලබන්න ආපුවම මගේ ක්‍රීඩා ගුරුතුමන්ලා මතක් කරන්න මංජුල වාස් මේ ගුරුවරයා සහ ඒක හිටපු විදුහල්පති චිරාජ්‍යවර්ධන පියතුමාව. එතනින් පස්සේ මම සාන් ජෝසප් විද්‍යාලයට ගියන් පස්සේ එතන මට ඒ ඉස්කෝලේටම ක්‍රිකට් වලින් ගන්න උදව් කරපු වසන්ත ගුරු පියාණන්ටත් මගේ පන්ති බාර ගුරුතුමිය සුලානි ගුරු මහත්මියටත් මට ස්තුතිවන්ත වෙනවා. මේක ඉතින් ගෞරවයක් පුද කරන වෙලාවක් කරගන්න මතක මන්දිරයත් එක ලස්සන මතකයන් අවදි කරන වෙලාව. දිනගේ ලස්සන සින්දුවකුත් තියෙනවා අපි ඒකත් අහලා ඉමු. මම අද ගායනා කරන්නේ පණ්ඩිත් අමරදේව ගුරු පියාණන්ගේ සහ උමාරිය සිංහවංශ විස්ගේ ලස්සන සින්දුවක් හන්තාන සිහිනේ. බලා වැළපෙමි මෙලා ගනු පෙරි හන්තාන සිහිනේ දරානෙක් අග දොවා සිත් මල ගොතනු මැන ලඳුනේ සංසාර සිහිනේ වෙහි පබලු යට රඟ මඩල මැද ඔබේ දැතේ තුරුළු වෙන්නට විසෝ හැරගිය
සසෝරංග හල අමාවක අඳුරේ නොයනු මැන ලඳුනේ බලා වැළපෙමින් නෙලා ගනු බැරි අන්තාන සිහිනේ වඩින තුරු සඳ දුරින් නින්නම් වැහි තරු ඇදුරු පෙම් ගියහන්නම් සොඳුරු ඇසඳ දියෙන්නම් ඉබිනු මැන සොඳුරේ හන්තාන අරනේ හන්තාන සිහිනේ බලා වැළපෙමි නෙලා ගනු බැරි හන්තාන සිහිනේ බලා වැළපෙන මලක් දිනලා අපි පස්සේ කතා කරනවා අපි නදීගේ පැත්තට යනවා පාසල් කාලේ දැන් කොහොමද නැටුම් පැත්තට වැඩිම කැමැත්ත තිබුණේ මම නැටුම් වලට ඇත්තටම ගොඩක් ආසයි. නමුත් මම එක්සෑම් වලට කරේ මියුසික් තමයි. කොහොමද මියුසික් වලට හැරෙන්නේ? මේ නැටුම් කරපු කෙනා මොකද මියුසික් පැත්තට එක පාට් වෙන්නේ? මියුසික් වලට මම ගොඩක් ආසයි. ඩ්‍රම් සාධනෙට ගොඩක් කැමතියි. හැකියාවක් තියෙනවද ඩ්‍රම් සාධනය කරන්න? දැන් හැකියාවක් තිබෙනවා. ඊට පස්සේ දැන් වෙනත් විෂයන් මොනවද? ඔය නැටුම් ගැයීම් වලට අමතරව ඉස්කෝලේ කැමති විෂයන් තිබුණා තව. මම ගොඩක් කැමතියි මැත්ස් වලට. ඒ මැත්ස් වලට ආස වෙන්නත් මම පොඩි කාලේ ඉඳන් ඉගෙන ගත්ත ගුරු මෑණියන් කෙනෙක් හිටියා කාන්ති කියලා ගුරු මෑණියන් කෙනෙක්. එයා තමයි මට ගොඩක්ම ගණන් ඉගෙනුවේ. ඒකේ ආభాෂයත් එක්ක තමයි උනන්දු වෙලා කැමැත්ත ඇති වුනේ. ඒකේ වල්ලංගම කාටස් එක තමයි ටීචර් හිටියේ. ඉතින් මම හවසට යනවා හැමදාම එයාගෙන් ගණන් ඉගෙන ගන්න. ඒ නිසා තමයි මේ සියල්ල සිද්ධ වෙන්නේ. ඉතින් මෙතනින් ආපු ගමනේ මතකයක් තියෙනවා තව විශේෂ දෙයක් කරපු කාලවකෝණක් ඉස්කෝලේ. උසස් පෙළ කරද්දී හෝ නාට්‍ය විෂයකින් හෝ නැත්නම් වෙනත් තැනකදී මොන හරි කරපු දෙයක් මතකයක් තියෙනවා. එම් පාසලේදී තරම් විශේෂ දෙයක් කරේ නැද්ද? එහෙම විශේෂ දේවල්. දැන් මෙහෙම හිටපු කෙනා ගමේද සම්බන්ධ වුණාද යම් දේවල් වලට? ඔව් ගමේ නම් ඔය තරුණ සමාජයෙන් එහෙම ඔය ඩ්‍රාමා වලට මතකයක් තියෙනවද එහෙම කරපු දෙයක මොකක් හරි චරිතයක්? මෙන්න මම මේ වගේ දෙයක් කරා කියලා. ඔව් නරි බෑන නාට්‍ය මේ රංගනයට දායක වුණා මම පොඩි කාලේ. ඒක තමයි මතකයක් ලස්සන මතකයක්. ඉතින් ගමේ යාළුවෝ ටිකක් ඉන්නවා අනිවාර්යයෙන්ම හැමෝටම ඒ යාළුවෝගේ නම් ටිකක් මතක් කරොත් පුංචි කාලෙකට හිටපු. ගමේ අය ගැන මම මෙයා. ගමේ හිටියා නිරෝෂණී කියලා අක්ක කෙනෙක්. මගේ හොඳම යාළුවෙක්. තව ඉතින් ගොඩක් යාළුවෝ හිටියා. ඉතින් නම් වශයෙන් කියනවා නම් ගොඩක් ඉන්නවා. හැමෝටම ආදරේ. හැමෝම හොඳ යාළුවෝ තමයි දැන් මතක් වෙද්දි සතුටු හිතනවා. ඉතින් පාසලෙත් මේ වගේම පිරිසක් ඉන්නවා. පාසල් මිතුරු මිත්‍රයන් ගැන මතක් කරමු. පාසලේ ඇත්තට මගේ හොඳම යාළුවෙක් හිටියා ධම්මික කියලා. පිරිමි ළමයෙක් ධම්මික. මිස්ටර් පාසලක ඉගෙනම ලැබෙන්නේ එහෙමද? ධම්මික සිසිර ලක්ෂිකා සුමුදු ඔය යාළුවෝ ගොඩක් හිටියා ඒක. අද මේ මතක මන්දිරත් එක්ක මතක આવදීදී ඕනුත් මතකෙට බෑනවා. අදත් ඒගොල්ලෝ ඉතින් කතා කරනවා සැප දුක අහනවා. ඉතින් හරි සතුටුයි. ඒක තමයි යාළුකම කියන්නේ. කොහොම ඉන්න කාලේ දැන් පාසල් පස්සේ කොහොමද මේ කලාව පැත්තට සම්බන්ධ වෙන්නේ? කලාවට මේ සම්බන්ධ වුණේ නම් මම මේ ළඟදී ඇමරිකාවටත් පස්සේ දැන් ඩාන්සින් ෂෝ එකක රියසල් යනවා මේ දවස්වල. ඩාන්සින් කොහොමද මුලින්ම හිතෙන්නේ මම දැන් මේ නැටුම් කරා සංගීතය කරා ඊට පස්සේ වෘත්තියක් මොකටද රිනියල් උනාද? ඔව් මම වෘත්තියෙන් රූපලාවන්‍ය ශිල්පිනියක්. ආයතනයක් පවත්වාගෙන යනවා මේ වෙන විට. ඔව් රූපලාවන්‍ය ආයතනයක් පවත්වාගෙන කියලා හොරණ පොකුණිට ප්‍රදේශයේ සැලෝන් එක සැලෝන් හංසිතා මේ දවස්වල ඒකෙත් වැඩ කරගෙන යනවා. ඒ අතරට ඉතින් ඩ්‍රාමා වලට ලැබෙන විදිහට කලාවලට සම්බන්ධ වෙනවා. කෙනෙකුට හිතේ දැන් අපි නදීකෙන් වැඩක් කරගන්නවා අපිට මේ බියුටි සැලූන් එක පැත්තේ. ටෙලිෆෝන් අංකයක දුරකථන අංකය මතක් කරන්න. ඔව් මගේ දුරකථන අංකය 071 34යි 87යි 732 සැලෝන් හංසිතා. සැලෝන් හංසිතායකට ඇවිල්ලා වැඩක් කරගන්න පුළුවන්. දැන් දන්න කියන කෙනෙක් ජනප්‍රිය කෙනෙක් ඉන්නවලත් එක වැඩ කරගෙන හොන්න ප්‍රදේශයේදී. ඉතින් ඔතනින් පස්සේ දැන් ඔන්න රැකියාවකට කොහොමද මේ කලාව ගැන ආස හිතෙන්නේ මෙතන බියුටි සැලූන් එකක් කරන ගමන් හිතනවා මම රඟපාන්නත් ඕනේ. කොහොමද අරිතාලම වැටෙන්නේ මේ පැත්තට එන්නේ? ඔව් මුලින්ම කියන්න ඕනේ මම බියුටි සැලෝන් එක පටන් ගන්නත් හේතුව බියුටි සැලෝන් එක පටන් ගත්තේ මගේ හොඳම යාළුවෙක් කෙනා නදීෂා කියලා නංගි.
ඉතින් එයා සැලෝන් එකක් කරනවා පොරු අඳපාංගොඩ පැත්තේ. ඉතින් මම දවසක් ගියා රීබොන්ඩින් එකක් කරගන්න. ගියාම නංගි කිව්වා මට ඇත්තටම ආසයි තුනා ඒ ෆීල්ඩ් එකට. නංගි කිව්වා අක්කේ මේ අපි මේ ඔයත් කෝස් එකක් කරන්න අපි දෙන්නට එකතු වෙලා හරි වැඩ කරන්න පුළුවන් කියලා. නංගිගේ මහත්තයා සංජීව. ඉතින් ඒ දෙන්නම මාව දිරිගැන්වීම නිසා තමයි මම ඇත්තට මේකට ආස වුණා. ඊට පස්සේ තමයි යා කෝස් එක කරපු තැන් හැමදේම කිව්වා විස්තර ඔක්කොම. ඊට පස්සේ මම ඉතින් ඒ පැත්තට ඇත්තටම ගියාම ඉතින් ලොකු දෙයක් කරගත්තා අද මේ වෙනකොට. හරියට හරි දේ ඉගෙන ගත්තොත් හරි දේ කී වගේ හරි දේ කරොත් කිසි ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. මේ සියලු මතකයන් නවදි වෙන වෙලාවෙක ස්තුති කරා. කවුද යාළුවෝ දෙන්න? නදීෂා නංගි සංජීව මල්ලි. නදීෂා නංගිට ස්තුතිවන්ත වෙන වෙලාවෙ ඉතින් නදීක කිතෝ ලස්සන ගීතයක්. අපි ඒකත් අහලා ඉමු. පුර හඳ ලෙස ඔබ සමකල මගේ මොහොනේ නලලත මා සිත්තම් කල කුම්කුම තිලකේ ඔබ දුටු ලස්සනයි පොඳ වී මැකුණේ පෙර ලෙස බැහැබර නැතිවද නලලේ තිලකේ ඇසුරින් මිදීලා ඔබ සමුගෙන යාදෝ මිහිරින් පිරී ලොව මිහිරි වේදෝ ඇසුරින් මිදීලා ඔබ සමුගෙන යාදෝ මිහිරින් පිරී ලොව මිහිරි වේදෝ ඔබ සිට කුමරියකට වාදුන්නාදෝ මට පිටු පායගේ අති නැත ගන්නේදෝ පුර හඳ ලෙස ඔබ සමකල මගේ මුහුණේ නලලත මා සිත්තම් කල කුම්කුම තිලකේ ඔබ දුටු ලස්සනයි පොඳ වී මැකුණේ පෙර ලෙස පැහැබර නැතිවද නලලේ තිලකේ ඔබගෙන් වියෝවී ඔබ මාතනි වේදෝ සිත මා විකල් වී අසරණ වේදෝ ඔබගෙන් වියෝවී ලොව මාතනි වේදෝ සිත මා විකල් වී අසරණ වේදෝ මගේ සිත තුළ තෙරපෙන දුක දන්නේදෝ එය මා කෙලෙසක ඉවසා ගන්නේදෝ පුර හඳ ලෙස ඔබ සමකල මගේ මුහුණේ නලලත මා සිත්තම් කල කුම්කුම තිලකේ ඔබ දුටු ලස්සනයි බොඳ වී මැකුණේ පෙර ලෙස පැහැබර නැතිවද නලලේ තිලකේ බොහොම ලස්සන ගානක් විපත් කළා. අපි ආ දිනෙත් පැත්තට යනවා. පාසල් කාලේ හිටපු හොඳ මිතුරන් ගැන කතා කරමු. මිතුරන් කියන්නේ එහෙම අර ඔක්කොම මිතුරන් තමයි පාසලේ හිටපු. විශේෂ යාළුවෝ කීප දෙනෙක් අත්හිටියේ නැද්ද? මගෙත් එක්ක නගින්න හිටියේ ඉතින් තරම දැන් ඕව අපේ නෑදෑය වුණා. හංසන කියලා මගේ යාළුවෙක් හිටියා. එයා තමයි දැනට මාත් එක්ක හිටපු ඒ කාලෙන් ඉන්නකොට හොඳ තාමත් යාළුකම තියෙනවා. දැන් අපි නෑදෑයෝ. එයා තමයි හිටියේ අර ඔක්කොමලා ඉතින් යාළුවෝ තමයි අතරම. දුකේ සැපේ හිටියේ යාළුවෝ තමයි. ගමේදී හිටියේ යාළුවෝ ගැන මතක් කරමු. ගමේදී ඉතින් ඔය හැමදාම හැමතැන ශ්‍රී ලංකන්නකොට ඉතින් මේ එතන ගමේ හිටපු යාළුවෝ දෙන්නෙක් කියනනම් නෙවිස්ක රවින්දු මලීෂ තිලින සිරාන් ඒ වගේ කීප දෙනෙක් හිටියා. පාසලේදී දැන් මේ විෂයන් වලට අමතරව තවත් විෂයන් වලට කැමැත්තක් තිබුණද? ගොඩක් සංගීත විෂයට තමයි කැමැත්තෙන් හිටියේ. ඒ කැමැත්ත තිබුණේ සංගීතයට තමයි. සමහරවල්ලාට සංගීත පීරියඩ් එක තියෙනකොට අපි කවද්ද ඩබල් පීරියඩ් එකට ඉන්නේ කියලා බලන් ඉන්නේ. මොකද ඩබල් පීරියඩ් තිබ්බොත් ගොඩක් සමහරවල්ලාට අන්තිමට කලින් පීරියඩ් දෙක වැටුණොත් අන්තිම පීරියඩ් එකත් සංගීත පීරියඩ් එක කියන්නේ සංගීත රූම් එකේ තමයි ඉඳලා ඒතරම් ලැබියාවක් තිබුණා සංගීතයත් එක්ක. තව ක්‍රීඩාවට සම්බන්ධ වුණා නේද පාසලේදී? ඒක මතක් කරමු. ක්‍රීඩාවට සම්බන්ධ වුණා කියන්නේ මම 6 වසරේ ඉඳන්ම ක්‍රිකට් තමයි ගැහුවේ. ඊට පස්සේ මම ගහද්දි under 13 ගහනකොට මම under 13 last year එකේ තමයි මට කැප්ටන් කරන්න chance එකක් හම්බුණා ඉස්කෝලේ. ඊට පස්සේ මම ඒ අවුරුද්දේ කැප්ටන් කරාන් පස්සේ under 15 first year එකේත් මම කැප්ටන් කරා. ඒ ගහලා කොහොම හරි ගම්පහ දිස්ත්‍රික් ගහන්නත් මාසයක් වුණා. ගොඩක් ක්‍රිකට් එක තමයි මගේ මතකයන් තිබ්බේ.
කලා පැත්තට කිසිම දෙයක් තිබ්බේ නැහැ. සංගීත කරා මේ සංගීත වලට ලොකු මේකක් තිබ්බෙත් නැහැ. ඒක යාන්තමට කරගෙන යාන්තමට කරගෙන ගියා. මතක මන්දිරත් එක්ක ක්‍රිකට් ගැන කතා කරද්දී මමත් ක්‍රිකට් ගාපු නිසා මගේ ක්‍රිකට් ජීවිතේ මතක් වෙනවා. ඉතින් ඒකට ලංකාව වටේම ගියා. ඉතින් බොහොමත් සතුටු කාලයක් නේද? ප්‍රැක්ටිස් කරනවා, ලංකාවේ වෙනවා, පාසල් එක තරඟ කරනවා, හොඳ ප්‍රතිචාර තිබෙනවා. ඉතින් මෙහෙම හිටපු ළමයා පාසල් ප්‍රේමයක් එහෙම තිබුණද මොකක් හරි මතකයක් තිබුණද? පාසලේදී නෙලා ගන්න බැරි චහන්තාන සීනයක් තිබුණද හිතේවත් ඉතුරු වෙලා? ඒ කියන්නේ එහෙම ප්‍රේමයක් තිබ්බේ වුණාට හිතේ තිබුණා. නමුත් ඒක කියාගන්න බැරි වුණා. සමහරට කියාගන්න බැරි වුණාට දවසක් මගේ පර්ස් එකේ ලියුමක් තිබිලා අපේ අක්කට හවුණා. ඒක තමයි අර එතන අපත කරන සිදුවක් වුණා ආදරය ගැන. ඒකත් එක්ක මේ ආදරේ හිම අයින් එහෙම වුණා. ගියා. දැන් මේ වෙනතුරු තම කිසිම දෙයක් තාමත් මොකුත් නැහැ. ලියුමට මගේ තාමත් දෙන්න බඳිනවා. දැන් ඒක කොහෙද කියලා දන්නේ නැහැ. හිතා ගන්නත් බැරි හොය ලස්සන මතකයක් තියෙනවා. නදිගලේ මේ පැත්තෙන් අහන්න ඕන. ආදරය ගැන මොකද තියෙන පළවෙනි අත්දැකීම මේ කියන්නේ. ඒක ප්‍රේමයක් තිබුණද පාසල් කාලේ? හිතේ හො තිබුණ නැත්නම් කියලා පසුව ඉෂ්ට කරගෙන වෙච්ච ආදරයක් එහෙම තිබුණද? දැන් මේ ඉෂ්ට වෙලා තියෙන ඒ ආදරයද? නැහැ මට පාසල් යන කාලේ ආදරයක් තිබුණා. ඒක ඉතින් ස්කෝලෙන් අවුට් වෙනකොටම එකක් නැති වුණා. ඒක එතනින් එහාට ගෙනියන්න බැරි වුණා. ඒ සුන්දර කාලයක් ඒක. ඊට පස්සේ දැන් ඉතින් ඉන්නවා ජීවිතේ සහකරුවෙක්. ඔහු ගැන යමක් මතක් කරන්න ඕන. ඔව් එයා මේ මගේ සම්ප්‍රසයා චම්මිත සමන්පාදුක්ක. එයා හේමාසිකේ තමයි රැකියාව කරන්නේ. කොහොමද ඔහු මුණ ගැසෙන්නේ? යෝජිත විවාහයක් නැත්නම් නැහැ. මම පාසලෙන් අවුට් වෙලා මෙහි හොරණට ආවා පෞද්ගලික ආයතනයක රැකියාව කරා. එයාත් එතන තමයි හිටියේ. ඊට පස්සේ ඉතින් අවුරුදු 7ක FI එකකින් තමයි බැන්දේ. කවුද මුලින්ම ආදරය ගැන කතා කරන්නේ? මහත්ය දෙවිල්ල කියන ඔයා ගැන හැඟීමක් තියෙනවා කියලා නැත්නම් ඔයා හිතේ තිබුණා ආපහු කියනවා. මහත්යගේ යාළුවෙක් තමයි වෙලා කිව්වේ. ඔයා ගැන හැඟීමක් තියෙනවා කියලා. එහෙම තමයි ඉතින් උනේ. බොහොම සුන්දර කාලයක් වුණා. දැන් ඉතින් ලස්සන ජීවිතයක් ගත කරලා ආයෙත් අපි දිනෙද්දී පැත්තට යනවා. ඉතින් මෙහෙම හිටපු කෙනා කොහොමද කලාවට එකපාරට ප්‍රවිෂ්ඨ වෙන්නේ? කලාවට එන්න මට කොහොම මේ chance එකක් හම්බුනේ. කියන්නේ මම ගෙදර ඉන්නකොට මම සාමාන්‍යයෙන් කලාවට ආදරේ. ඒ කියන්නේ ආදරේ කරනකොට මම කොහොමද මුලින්ම අඩිතාලම වැටෙන්නේ මෙහෙම සම්බන්ධ වෙන්නේ? අඩිතාලම වැටෙන්නේ මට පාලිත සිල්වා සර් හම්බෙනවා තැන ඒ කියන්නේ එයාට මම කතා කරනවා දුරකථනයකින් කතා මම ඉස්සර මගේ ඔය පුරුද්දක් තියෙනවා සාමාන්‍යයෙන් කලාකරුවන්ගේ දුරකථන අංග හොයනවා Google එකේ සර්ච් කරලා ඒ මාසාවක් තිබුණා. සර්ච් කරලා ඔහොම දැන් හම්බෙනකොට මට පාලිත සිල්වා සර්ගේ දැන් දෙවෙනි නිමේ රංගපානවා මම දෙවෙනි නිමට යන්න ආසාවක් හිතුණා මට. මම යන්නකොට තමයි පාලිත සිල්වා සර්ගේ මට නම්බරේ හම්බෙලා මම එයාට කෝල් එකක් දෙනවා. දීලා එහෙම කියන දෙවෙනි මට රංගපාන්න chance එකක් තරම් දෙන්න ඕනේ. ඊට පස්සේ තමයි මට සර් ඒකේ සහය අධ්‍යක්ෂකවරයා මේ හඳුන්වා දෙනවා තීක්ෂණ මම. එයා හඳුන්වලා දුන්නාන් පස්සේ දැන් දවසක් මට එයා ෂූට් එකට ඊට පස්සේ එන්නේ කියනවා. එහෙම ක්‍රිකට් සීන් එකක් තියෙනවා. මේකට කතා කරා මම දැන් ඒකට ගියා. ඒ නිසා මට බොහොම ලොකු අවස්ථාවක් වුණා. ඉතින් මේ තියුණු අවස්ථාව කොහෙද ලැබුණානේ. ඉතින් ලොකු සතුටක් නේද ඒක? ගෙදරින් ප්‍රශ්නයක් වුණේ නැද්ද මේවට සම්බන්ධ වෙනවද? ප්‍රශ්නයක් නම් ගෙදර ඉන්නාවේ නෑ. ඒ කියන්නේ ගෙදර ආසයි කියන්නේ පානවා නම් ටිකකට යනවා කියලා ආසාවක් ඇති වුණා. ඉතින් ලස්සන මතකයන් ගොඩක් අවදි වෙන මේ වෙලාවේ ඉතින් විරාමයකට යන්න වෙන පොඩ ලස්සන හෝරාවක් ගත කරා. ඉතින් විරාමයට යන්න මතක මන්දිර තුලින් හරිදේටි ප්‍රධාන කාර්යාලයේ අබේසේකර ලිබඩු මාලික උඩුමහල ලබදුව ගාලා දුරකථන අංකය මතක් කළා 077යි 321යි 3960යි. මේ සියල්ලම සිද්ධ වෙන්නේ හරිදේටි ප්‍රධාන කාර්යාලයේ ලබදුවේ තමයි. ඉතින් අපි යනවා මතක මන්දිර තුලින් කෙටි විරාමයකට. විරාමයෙන් පස්සේ අපි ආයෙත් මතක මන්දිරත් එක්ක එකතු වෙනවා. POTV අංක 133 හරිනේ TV. ඉතින් මේ සියල්ලම සිද්ධ වෙන්නේ නබදුවේ තමයි අපේ ප්‍රධාන කාර්යාලය. ඉතින් මේවා කතා කරන වෙලාවේ දිනෙත් කිව්වා දැන් ඔන්න හැදිච්ච හැටි මේ කලාවට පාතවපු හැටි. එතනින් පස්සේ මොකද වෙන්නේ? දෙවෙනි මේ ක්‍රිකට් ක්‍රීඩකයට සම්බන්ධ වෙනවා. එතනින් ක්‍රිකට් ක්‍රීඩකයට හදනන් පස්සේ එතනින් ඒ chance එක හම්බ වෙනවා. ඊට පස්සේ දැන් මම ඒකේ දිගටම කොටස් වලට කීපයකට සහභාගී වෙනකොට දන්නේම නැතුව කියන්නේ මට මගේ දුරකථන අංකය කාගේ හරි කියන්නේ ප්‍රොඩක්ෂන් එකක ඇඩ්මින් කෙනෙක්ගේ ළඟ තිබිලා තියෙනවා. එතනදී මම දැන් දවසක් නිදාගෙන නැගිටලා පපුව දවසේ ෆෝන් එක බලනකොට මම එහෙම ගෲප් එකකට ඇඩ්ලා තියෙනවා. ගෲප් එකේ නම කියන්නේ බෑ. ඇඩ්ලා තියෙනවා. ඒ මේ ප්‍රොඩක්ෂන් ගෲප් එකේ එහෙම වැඩ වගේක් දාගෙන ඒකේ කලාවේ එක වෙන සම්බන්ධ වෙන්න කියන වැඩ එහෙම දාලා තියෙනවා. බරුවා ඊට පස්සේ මම ඒකේ ඇඩ්මින් අයියට මැසේජ් එකක් දාලා කොහෙන්ද නම්බරේ එහෙම ඊට පස්සේ ආගියම එහෙම තිබ්බා ෆෝන් එකේ සේව් වෙලා ඇඩ් කරේ
මේකෙන් හැම කලාවේ වෙන වැඩ දානවා මේ සම්බන්ධ වෙන්න පුළුවන් කියලා හැම කතා කරලා. ඊපස්සේම සම්බන්ධ වෙද්දී ඊට පස්සේ තමයි මට ඕකේ පෝස්ට් එකක් හම්බෙලා ඊට පස්සේ මට ඒකට කතා කරලා ඒකේ ඔඩිෂන් වලට ගිහිල්ලා ඒකේ අවස්ථාවක් ලැබෙනවා. මොකක්ද ඒ නාට්‍යය කියන්න පුළුවන්? ඒක මේ දිනවල හිරු ටීවී එකේ විකාශනය කරන මහවීර පන්දු. මහවීර පන්දුවට සම්බන්ධ වෙනවා. එතනින් එහාට තවත් සම්බන්ධයක් තියෙනවද කලාවේ තවත් සම්බන්ධ ටෙලි නාට්‍ය චිත්‍රපට මොනවාරි තියෙනවද? කෙටි චිත්‍රපටි මොනවාරි තියෙනවද? චිත්‍රපටි කිව්වොත් චිත්‍රපටියකට සම්බන්ධ එකත් ඒ ප්‍රොඩක්ෂන් එකකින්ම තමයි වැඩක් සෙට් වෙලා. ඒක මුලින්ම ෆිල්ම් එකක්. ඒක ශශික හේරත් කියලා අධ්‍යක්ෂකවරයෙක්ගේ ආදරය සමානයි කියලා ෆිල්ම් එකක්. ඒක දැන් රූපගත කරලා ඉවරයි. දැන් ඒක පිටගත වෙන්න තියෙනවා ඉදිරියේදී. ඊට පස්සේ හම්බෙනවා මට හර්ෂ උඩකන්ද සර්ගේ කබඩි ෆිල්ම් එක මට ඒකේ අවස්ථාවක් හම්බෙනවා. ඒකෙන් පස්සේ මට හම්බෙනවා ප්‍රියන්ත කොළඹගේ සර්ගේ මන්දාර. මම අන්තිමට කරපු ෆිල්ම් එක ඒකේ මන්දාර. ඒකත් රූපගත කරලා ඉවරයි. ඒකත් පිටගත වෙන්න තියෙනවා. ඒ වගේ පැමිණීමට චිත්‍රපට දෙක තුනක් තියෙනවා. ඊට පස්සේ ටෙලිග්‍රාම් වලින් ගත්තොත් සුදර්ශන බණ්ඩාර අයියාගේ ටෙලිපෙස්ට් කියලා අලුත් එකක් මේ දිනවල උගත කරනවා. ඒක තාම ටෙලිකාස්ට් වෙන්නේ නැහැ channel එක. ඉදිරියේදී ITN එකෙන් විකාශය වෙන්නේ කීපයකට සම්බන්ධ අවස්ථාවක් ලැබුණා. ඉතින් මේක අවස්ථාවක් කරගෙන දෙන්නගේ ලස්සන ගායනයක් තියෙනවා යුග ගායනයක්. අපි ඒකත් අහලා බලමු. මෙම ගායනය රොෂාන් ප්‍රනාන්දු සහ එයාගේ අදනේ බින්දගේ සුපෙම් සුවඳක් කරන ගීතය. ඇත්තටම මෙයාගේ තෙල්ලින් පරිදි අපි දෙන්නම ආදරය කරන ගීතයක්. සුපෙම් සුවඳක් අරන් හැවිත් සුළඟක් ලෙසින් සදා රැඳෙනු සිතේ ඔබයි මගේ ජීවිතේ සිනා අහොරක් අරන් නැවුම් පැතුමක් ලෙසින් සදා රැඳෙනු සිතේ ඔබයි මගේ ජීවිතේ පහන් දරුවක් වෙලා ඔබේ ලෝකය පුරා හිඳින්නම් සෑමදා ළඟින් මියනතුරා ඔබේ සිවනට වෙලා දෙපා මුල දෙවැටිලා එදිනම් සදා අදින් සෙනෙහස පුදා සුපෙන් සුවඳක් අරන් හැවිත් සුළඟක් ලෙසින් සදා රැඳෙනු සිතේ ඔබයි මගේ ජීවිතේ සිනා අහොරක් අරන් නැවුම් පැතුමක් ලෙසින් සදා රැඳෙනු සිතේ ඔබයි මගේ ජීවිතේ ඔබේ සුරතල් සිනා මිවයි දුක් වේදනා පිරිසිත සැනසුණා අදේ සෙනෙහස නිසා මෙතින් පෙරුමන් පුරා ඇවිත් සසරේ සරා හිතේ නැවතුණු නිසා මමත් ඔබගේ සදා සුපෙම් සුවඳක් අරන් හැවිත් සුළඟක් දෙසින් සදා රැඳෙනු සිතේ ඔබයි මගේ ජීවිතේ සිනා අහුරක් අරන් නැවුම් පැතුමක් ලෙසින් සදා රැඳෙනු සිතේ ඔබයි මගේ ජීවිතේ ඔබයි මගේ ජීවිතේ
ඔබයි මගේ ජීවිතේ. ඉතින් ඔබයි මගේ ජීවිතය කියලා කෙනෙක් ඇවිල්ලා අද යාලා බොහොමත්ම සතුටින් ඉන්නවා. සාධනීය පුතෙක් ඉන්නවා. ඔහු ගැනත් මතක් කරන්න ඕන. මට අවුරුදු 10ක පුතෙක් ඉන්නවා. එයා දුල්කිත් සස්දිනු. එයා පෞද්ගලික ආයතන මේ පෞද්ගලික පාසලක ඉගෙනුම ලබන්නේ අශෝක විද්‍යාලයේ. කලාවට ආසාවක් තිබුණාද පුතාගේ? ඔව් පුතා ගොඩක් ආසයි මියුසික් වලට එහෙම. තියෙනවද අම්මත් එක්ක මේ ගමනේ මමත් සම්බන්ධ වෙනවා කියලා එහෙම අදහසක් තියෙනවද? ඔව් ගොඩක් වෙලාවට ඉතින් මගෙත් එක සින්දු කියන්නේ එහෙම හරි ආසයි. මේ සියලුම දේවල් සිද්ධ වෙනවා ඇති ආධුනික සැමිගෙන් ලැබෙන ඉත කොහොමද කියනවද කැමැත්තක් තිබෙනවද මේ කලාවෙන් දිගට යන්න මොකද කියනවද? ඔව් සැමියාත් මියුසික් වලට ගොඩාක් කැමතියි. ගිටාර් ප්ලේ කරන කෙනෙක්. කලාවට සම්බන්ධ සමග ඉතල කොහොමද ගැටලුවක් වෙන්නේ? ඔව් එයා හරිම ආසයි. එයා ඉතින් ගොඩාක් එයාගෙන් ලොකු කැපකිරීමක් තියෙනවා අපි වෙනුවෙන්. අනිවාර්යයෙන්ම හොඳ වැටහීමක් තිබෙන්න ඕන. කලාවේ ඉන්නවා නම් දෙන්නගම ලස්සන ගමනක් යන්න ඕන නම්. ඉතින් මෙහෙම හිටපු කෙනා කලාවට සම්බන්ධ වෙනවා මේ දේවල් එක්ක. සම්බන්ධ වෙච්ච ටෙලිනාටි ගැන කතා කරොත් මේ වන විට. ඇත්තටම මම කලාවට සම්බන්ධ වුණේ මුලින්ම මට මගේ අඳුරන අය කෙනෙක් ඉන්නවා ජූඩ් ලලන්ත කියලා ෆොටෝග්‍රැෆර් කෙනෙක්. එයා මුලින් මට කෝල් එකක් දීලා කිව්වා නංගි මේ නිතර ඉතින් මගෙත් එක්ක කතා කරනවා. මට කිව්වා නංගි මේ මොලේ මෙහෙම එන්කවුන්ටර් කියලා ඩ්‍රාමා එක පොඩි චරිතයක් තියෙනවා. ඔයා කැමති නම් යන්න. ඔයාට හොඳයි මේ ඉස්සරහට යන්න. ගමනක් ආරම්භ කරන්න පුළුවන්. ගමනක් ආරම්භ කරන්න කියලා. අධ්‍යක්ෂවරයාත් ළඟදී විද්‍යා චාමර මල්ලේ ඔව් චාමරායගේ තමයි. හොඳ හිතවත. ඔව් මේ චාමරායගේ තමයි. ඉතින් චාමරායලා ගොඩක් ඇත්තටම අපිත් එක්ක හිතවා. මේ එතන ගියාම තමයි එතනින් තමයි මම මූලිකම ආරම්භ කරේ දැනගත්තේ මොකක්ද වෙන්නේ කියලා. ඉතින් මුලින්ම සම්බන්ධ වෙන එන්කවුන්ටර් එකකට ටෙලිනාට්ටියට. ඉතින් ඒකෙන් මොකක්ද වෙන්නේ? මුලින්ම ගියාම දැන් සතුටක් හිතෙනවා. මොකක්ද මේ වෙන දේ කියලා තේරුම් ගන්න පුළුවන් වුණාද? ආසාව තිබුණා කලාවට. නමුත් මම මෙදා තමයි දකින්නේ මේ ටෙලිනාට්ටි කියන්නේ මොකක්ද කියලා. ඔව් එදා නම් චුට්ටක් බය හිතුණා. මුලින්ම කැමරේකට මුහුණ දෙලා. ඊට පස්සේ ඉතින් ඇත්තටම මෙතන හිටපු ක්‍රූ එකත් හරිම හොඳයි. තවත් ආසාව වැඩි වුණා සම්බන්ධ වෙන්න. එතනින් පස්සේ තමයි මට ගොඩක් ටෙලිග්‍රෑම් වලට ආරාධනා ලැබුණා. ඔව් ඒ ගැන කතා කරමු. එතනින් පස්සේ තාම මොනවද ලැබෙන්නේ? ලැබුණා මහවිරු පණ්ඩු සනත් අබේසේකර සර්ගේ අකුරු මැකිනේ කසුන් සර්ගේ ඊට පස්සේ ප්‍රියන්ත කොළඹගේ සර්ගේ ෆිල්ම් එකකට ආරාධනාවක් ලැබුණා. ඊට පස්සේ දැන් මේ පෙරේදා ෂූට් ඉවර වුණා චංචල සිතුවම් කියලා මේ නත්තල් ඒකාංගී නාට්‍යයක්. ඔව් ප්‍රසාද් සර්ගේ. දැන් මේ දවස්වල ස්ටේජ් ඩ්‍රාමා එකක රිහර්සල් යනවා. ඒක නේද කතා කරොත් ස්ටේජ් ඩ්‍රාමාවක් කියන්නේ වෙනස්ම පරාසයක්. බොහොම අත්දැකීම් ගන්න පුළුවන් බොහොම වටින දෙයක්. මොකද සම්බන්ධලා යන ස්ටේජ් ඩ්‍රාමාවක නෝබර්ට් සර්ගේ අටපාස් භූතය කියලා මේ ස්ටේජ් ඩ්‍රාමා එකක්. ඒකේ රිහර්සල් දෙන්නම සම්බන්ධ වෙනවා. ඒ චරිතය ගැන මක් කියන්න පුළුවන් නම් ඒකේ මම තමයි ප්‍රධාන චරිතෙට ඉන්නේ. ඇත්තට මේකේ මේ රියසල් යන්න ඕනේ අද මේකත් මේකෙන් පස්සේ මේ රියසල් එක තමයි යන්නේ. ඒකේ රියසල් යනවා අපි දෙන්නම. මේ වෙලාව යනවා අපි මෙතනට දැන් සම්බන්ධ වෙනවා අද ටීවී එකට කරලා විතර මතක මන්දිර සම්බන්ධයෙන් තමයි මේ පැත්තට ගාල්ල පැත්තට මාව දෙන්න රියසල් නවත්තලා. ඉතින් ඔතන සම්බන්ධ වෙලා ඒ යන ගමනේදී මෙතෙක් අතරින් දීපු කෙනෙක් ඉන්නව නම් කලා ලෝකයේ සහ පිටස්තර ලෝකයේ ඕන් ගැනත් මතක අවදි කරන්න. ඔව් මම මුලින්ම ජූඩ් අයියට තමයි මුලින්ම ස්තුතිවන්ත වෙන්නේ. එයා තමයි මට මේ පාර පෙන්නලා දුන්නේ. ජූඩ් අයියා කවුද ආනන්ද පින්නවල සර්. ආනන්ද අයියා. ඔව්. තව මගේ සැලෝන් මේ කලාවෙන්ව පරිබාහිරව උදව් කරපු ඕනම කෙනෙක්. සැලෝන් එක වෙනුවෙන් මගේ ආදරණීය මට කලාව උගන්වපු සචිත්‍ර මිස් මම ආදරෙන් මතක් කරනවා. එයාගේ සහෝදරිය ආශිනී අතපත්තු. එයාගේ පවුලේ සියලු දෙනාම ආදරෙන් මතක් කරනවා. තව බොහෝ ඉන්නවා. ඇත්තටම හැමෝගෙම උදව් ලැබෙනවා. විශේෂයෙන් මගේ මහත්තයාගෙන්. සියලු දෙනාට මතක මන්දිර තුලින් මේක මොහොතක් කරගමු. මෙතෙක් කල චරිතත් එක්ක ඉදිරිය ගැන මොකද හිතන්නේ? මොන්න මේ වගේ චරිතයක් මට ලැබුණොත් හොඳයි කියලා මතකයේ රැඳිච්ච දෙයක් තියෙනවද? මට මෙන්න මේ චරිත කරොත් ගොඩක් දෙයක් කරන්න පුළුවන් කියලා. මම ඇත්තටම ස්ටේජ් ඩ්‍රාමා එකේ මට මේන් රෝල් එක දීලා තියෙන්නේ. මම ඇත්තටම ගොඩක් ආසාවෙන් ඒක කරනවා. මට අලුත් අත්දැකීමක් ඒක. ඔව් අලුත් අත්දැකීමක් ලොකු දෙයක් ලටේ නාටි පැත්තෙන් යම් ඉදිරියේ හිතගෙන මම මෙන්න වගේ චරිතයක් කරනවා. මොන වගේ චරිතයක්ද වැඩිම ආස කරන්න ලැබුණොත්? ඇත්තටම හරි ආසයි පොලිස් චරිතයකට ආරාධනාවක් ලැබුණොත් ඉතින් ඕනෙද බලන් ඉන්න අත්දැකීමක් පුළුවන්. මම කියනවා අනිවාර්යයෙන්ම ලබා දෙන්න. තවත් ගීතයක් තුල අදිනෙත් අපි ගත්තා.
මේක නදිමල්ල අයියාගේ පුරා වසන්තයේ සින්දුවෙන් එකක්. අඳුරේ කිලි තනි විලා මෙසේ නාඩන්නිතින් සොඳුරි මගේ නොසිතා සිතා අතීතේදා බිඳුනාට මනිමේ කළා පිළිගන්නේ මා නුඹ සීතාවසේ හද මන්දිරේ සරසලා අඳුරේ කිලි තනි විලා මෙසේ නාඩන්නිතින් සොඳුරි මගේ නොසිතා සිතා අතීතේදා බිඳුනාට මනිමේ කළා පිළිගන්නේ මා නුඹ සීතාවසේ අද මන්දිරේ සරසලා ගංගා තරංගා පරදන්න එපා ඔය දැස කඳුලින් තෙමා වාගී කියාවේ අතීතේ කතා සැඩමාරු තෙරලි හමා නනලේ නුඹේ ඇන්ද තිලකේ පමා කියාවී මගේ ප්‍රාර්ථනා ප්‍රේමේ නුරා වසන්තේ ගෙනා වින්සාර ළඟ නුඹ නිසා පිළිගන්නේ මා නුඹ සීතාවසේ අද මන්දිරේ සරසලා ඔය දැස පාේ මන බන්ධනා පෙම්වන්ත සුරතල් සිනා සනසෙන්න මාගේ ලයේ සැතපීලා නව සඳදිහා බල බලා භවයෙන් භවේ එන්න මතු විපදිනා සංසාර පතිනිය වෙලා ප්‍රේමේ නුරා වසන්තේ ගෙනා පින්සාර ළඟ නුඹ නිසා පිළිගන්නේ මා නුඹ සීතාවසේ අද මන්දිරේ සරසලා පිළිගන්නේ මා නුඹ සීතාවසේ අද මන්දිරේ සරසලා මතක මන්දිරයත් එක්ක හද මන්දිරය ගැන තමයි කතා කරේ. හද මන්දිරය සරසන්න කෙනෙක් ඉක්මනින්ම ලැබෙයි. අපි ගැන කතා කරනවා. ඉදිරියේ කරන්න ලැබුණොත් චරිතයක් මෙන්න මේ වගේ චරිතයක් කරලා මම ආස කියලා හිතාගෙන ඉන්නවා නම් යමක්. මෙයා කිව්ව පොලිස් චරිතයක් ලැබුණොත් තමයි නදී කාස කියලා. වාග්යම චරිතයක් හිතේ මැවුණු චරිතයක් තියෙනවද ඉදිරියේ කරන්න ඕන කියලා හිතනවා. චරිතයක් කියන්නේ එහෙම තාම වගේ එහෙම ලොකු චරිත කරන්න කිව්වට ලැබෙන ඕනම චරිතයක් මම කරන්න දැනට කරනවා. ආස කරන දෙයක් තිබෙනවනේ. ආසාවෙන් නේ ක්‍රිකට් කෝච් කෙනෙක්ගේ හරි කියන්නේ ක්‍රිකට් ක්‍රීඩා කරන ක්‍රීඩකයෙක්ගේ හරි කියන්නේ ක්‍රීඩා පැත්තේ සම්බන්ධ චරිතයක් මොහොත තියෙනවා නම් ක්‍රිකට් චරිතයක් තියෙනවා ආස කරනවා ඒක යමක් කරනවා දන්න නිසා. ඉස්කෝලේදී දඩබ්බර චරිතයද ටිකක් අහිංසක චරිතයද? දෙකටම නෑ සාමාන්‍යයෙන් ඉන්නවා 50-50 වගේ ඉන්නවා. උනාට ජීවිතේ තියෙන මතකයක් ඉස්කෝල ළමයිගේ ගිහපු ට්‍රිප් එකක් හරි ගෙදර යාත් එක්ක ගිහපු ට්‍රිප් එකක් හරි අමතක නොවන සිදුවීමක් තියෙනවා ඒ පාස් කාලෙන් පරිබාහිරව හරි ටිකක් මේක මොහොතක් කරගෙන අපි මතකයක් අවදි කරමු. බය වෙච්ච දෙයක් හරි සුන්දර දෙයක් හරි. මතක නොවන සිද්ධියක් කියන්නේ මම උසස් පෙළට ගියා සන්ත් ජෝසප් විද්‍යාලයට. එතන ගියන් පස්සේ දැන් සාමාන්‍යයෙන් ඔක තියෙනවා උසස් පෙළ පන්ති O level පන්ති ඔය ගහ ගන්න සීන් එකක් තියෙනවා සාමාන්‍යයෙන්. පොඩි පොඩි මතකයක් තියෙනවානේ. මතකයටම තියෙනවා. ඒකට දැන් ගිය අලුත මම 8 පන්ති හිටියේ. ගිය අලුත දැන් කොහම හරි අවුරුද්දක්වත් නැහැ ගිහිල්ලා කොහම හරි ඔය මේක පොඩි වලියක් යනකොට දැන් මුළු 11 සෙක්ෂන් එකයි A level සෙක්ෂන් එකයි වලියක් ගියා. ඒ වලියේදී ඔක්කොමලා දැන් A level සෙක්ෂන් එකේ maths arts commerce ඔක්කොම පන්ති ටික වලියට ගියා. දැන් මම ඉස්කෝලේ ගිහිල්ලත් අලුත් මම දන්නෙත් නෑ මගේ අලුත් කවුද කාට ගහන්න මොකද වෙන්නේ කියලා හිතාගන්න බෑ. ඉතින් දැන් කට්ටිය කියන නිසා මමත් ගියා වලියට. අන්තිමට දැන් ගිහිල්ලා කට්ටිය ගහ ගන්නකොට ඇත්තට කිව්වොත් මමත් ඔය දන්න කාටරි කෙට්ට දෙයට ගැහුවා. ගහලේ උනාට හවුන්නේ නෑ. අර මේ ගහන්නේ දැන් මුකුත් තුන්නේ උනාට දැන් ගහනකොට ඊට පස්සේ අපේ ඉස්කෝලේ රෙක්ට ගාවට අපි අරන් ගියා. අරන් ගිහිල්ලා ඊට පස්සේ කොහොම හරි
එතනට ගිහිල්ලා දැනගස්සා තිබ්බා මුලින්ම. ඊට පස්සේ මුළු A level section එකම සස්පෙන්ඩ් කරා. ඒකට O level කට්ටියට එක්සෑම් නිසා ළඟයි. එලා සස්පෙන්ඩ් කරේ නෑ. A level section එකේම සස්පෙන්ඩ් කරා අලියට සම්බන්ධ වෙච්ච අය. ඒතකොට මේ මැත්ස් ක්ලාස් එකේ ඔක්කොමලවයි කියන්නේ මැත්ස් ඔක්කොමලා කියන්නේ දෙතුන් දෙනෙක් කැරෙන්න සිරුදනට වගේ ආට් පන්ති අපේ පන්ති ඔක්කොමලා සෙට් වුණා මම ඇරෙන්න. මමත් ඇත්තටම අවුල් වුණාට මම මේ වුන්නේ නැහැ. අහුන්නේ නැහැ. ඉතින් ඒකට මතකයක් තිබෙනවා. අතන අහුන්නේ නැති නිසා කොහොම හරි සතියක් හැමෝම සස්පෙන්ඩ් කරා. ඒ සතියේ ඉතින් මමත් ඊට පස්සේ ටීචර් කිව්වා එහෙම ඉතින් කට්ටිය නැත්තම් මම තනියම ඉස්කෝලේ ඉන්න බෑනේ මට. කොහොම හරි ඉතින් ඒක උන්නේ ඊට පස්සේ ටීචර් කිව්වා ඉතින් ඔයාගේ එන්න පැමිණීම වාක් කරනවා වගේ එහෙම කියලා වයින්ද කියලා. ඉතින් සතියක් එක දිගට මම තනියම ඉස්කෝලේ ගියා. සෙක්ෂන් එකේම ළමයි 4-5 දෙනා හිටියේ. ඒ අට පන්තියේ මම විතරයි. අට සෙක්ෂන් එකේ මම විතරයි. තනියම ඉස්කෝලේ ගියා. ඒක තමයි මතකේ තියෙන. පුංචි කාලේ කවුරු හරි ආදරය කරපු හිටියද නළුවෙක්? ඒ කියන්නේ කැමති කෙනෙක් හිටියද? නළුවෙක් නම් එහෙම වගේ ජීවිතේ හිටියේ නෑ. පොඩි ගානක බබු ක්‍රිකටර්ස්ලා නම් ඇත්තටම ආදරේ. කවුද ක්‍රිකටර්ස්ලා කැමති? අර්ජුන තුංග මම ගොඩක් කලව කරනවා. තවමත් පිටිකරුවෙක්ද? මම දකුණත් පිටිකරුවෙක්. ඒක මම අර්ජුන තුංගට යාගේ ශෛලියට කැමති. ඒ කියන්නේ තන තීරණයක් කෙලින් ගන්න පුළුවන් නායකත්වයක් දුන්නු කෙනෙක් ලංකාවට. නිසා යාව පොඩ්ඩක් එයාට ගොඩක් කැමති. ඊට අමතරව ඉතින් නළුවෙක් විදිහට ගත්තොත් මෑත කාලිනව ගත්තොත් මම අකිල දනුද්දර අයියට කැමතියි. නිලියක් හැටියට කාට හරි ඉන්නද ඈත හෝ මෑත කාලිනව නිලියක් හැටියට කැමති කෙනෙක්? නිලියක් විදිහට ගත්තොත් පූජා මචං කරකට කැමතියි. ගායකයෙක් හිටියද පුංචි කාලේ ඉඳලා හරි දැන් හරි ආස කරන ගායකයෙක්? වැඩියෙන්ම යාගේ සින්දු වලට මම ආසයි. ගායකයෙක් සියන් මිරංගයි ගායිකාවක් ගත්තොත් දැනට කවුරුන් හෝ වෙන්න පුළුවන් මේ ලංකාවේ කෙනෙක් පිටරට කෙනෙක් හරි වෙන්න පුළුවන්. ගායිකාවක් තියනගත්තොත් ශශිකණී සංසාරකට තමයි ගොඩක් මාස කරන්නේ. ඔන්න වරමක් ලැබෙනවා. වා කැමතිම කෙනෙක් වෙන්න. ඒක ක්‍රීඩකයෙක්ද කලාකරුවෙක්ද කවුද කියලා කියන්නේ නැහැ. කවුද වෙන්න කැමති වෙන්නේ? මෙන්න මේ චරිතය මම හිමුණොත් වෙන්නේ දේශපාලඥයෙක්ද එක එක චරිත තියෙනවා. මම මෙන්න මේ මම ක්‍රීඩකයෙක් ගත්තොත් මෙන්න මේ ක්‍රීඩකයා වෙන්න මම කැමතියි. එයාගේ ඒක තැනකට මම කැමතියි. මම මෙහෙමයි මුලින්ම ක්‍රීඩකයෙක් කියලා ගත්තත් දැන් මේ යන විදිහට අනුව කොහොමද දැන් ක්‍රිකට් වලට නෙමෙයි වැඩි අවධානය දෙන්නේ අපිට වරමක් ලැබුණොත් මම කියන්නේ අපි මෙයා තමයි වෙන්නේ අනිවාර්යයෙන්. ඒ ජනප්‍රියත්වයේ දක්ෂතාවය මම ආදරය කරනවා. කවදා හරි ඉතින් රවීන්ද්‍ර රන්දෙනිය ජැක්සන් හන්දනිසෝ වගේ කෙනෙක් වෙනවා. වරමක් ලැබුණොත් ජැක්සන් අයියා හරි රවීන්ද්‍ර අයියා තමයි වෙන්නේ. ඔයාට වරමක් ලැබුණොත් කවුද වෙන්නේ අනිවාර්යයෙන්ම? ආදරය කරන චරිතයක්. මම මෙයා වෙනවා අනිවාර්යයෙන්ම. අර මොකටද ඒ චරිත වෙන්න ලැබෙනවා? මම ගොඩක් මාසයි ශ්‍රියානි අමරසිංහ මහත්මියට. ශ්‍රියානි මහත්මිය තමයි අනිවාර්යයෙන්ම මෙයා වෙන්නේ. ඒතකොට ගායකයෙක් එහෙම හිටියද සිද්ගත්ත? ඒ කාලේ හොත් දැන් කවුරුන් කමක් නැහැ. ගායකයෙක් මිල්ටන් මාලවරාජ් මහත්මිය. ගායිකාවක් හැටියට ගත්තොත් ශශිකණී සංසලා මහත්මිය. නළුවෙක් කිව්වේ ඒ කාලේ ඉඳලා හරි දැන් හරි හිතේ ඇඳුණු රුවක්. මෙයාගේ සංගපෑවට මම ආසයි ආදරය කරනවා. එහෙම කෙනෙක් දැන් හරි ඉන්නවා. ඇත්තටම ගොඩක් ආස කරන නළුවෙ ඉන්නවා. එතනින් තෝරගන්නම හරි කවුද කියන එක. ඒ වරමක් ලැබුණොත් වෙන කෙනෙක් කිව්වා. තමන් ඉන්න ප්‍රදේශයට ඇරෙන්නට යන්න කැමති පළාතක් කිව්වොත් ලංකාවේ. මම යන්න කැමති බදුරු බණ්ඩාරවැල. ඇත්තටම උපංගමට ගොඩක් ආසයි. මම කුරුණෑගල දිස්ත්‍රික්කේ. එහෙ ඉන්න තමයි ගොඩක්ම කැමති. ඒතර පරිබාහිර තමයි මම ඇහුවේ. කන්න කැමති කෑමක් කැමතිද මෙන්න පුංචි කාලේ මම මේ කෑමට ගොඩක් ආසයි. විශේෂම කෑමක් නෑ. මම අන්නාසි ගන්න ගොඩක් ආසයි. විදෙන් හොත් විශේෂ කෑමක් මොනවද තියෙනවද පුංචි කාලේ ඉඳලා? කෑම කියන්නේ විශේෂ කෑමක් කියන්නේ මම ගොඩක් කොත්තු රයිස් වලට තමයි කන්න ආස. ඒක ආසාව. ඒ වුණාට ළමයි ගොඩක් යාළුවෝ කියන්නේ බෝ කන්න එපා කෑම මහත් වෙනවා. ආද කන්න ඒක ආසාව තියෙන්නේ ඒක තමයි. දැන් ගම් පළාතරේ කොහෙද ලංකාවේ යන්න තරක් ලැබුණොත් කොහෙද යන්නේ? යාළුවොත් එක්ක කියලා විනෝද වෙන්න ලැබුණොත් කොහෙද තෝරගන්නේ? ලංකාවේ අන්දාසනම් ගොඩක් මධ්‍යම කඳුකරේ පැත්තට යන්න නෝරෙලි මදුල්ලේ පැත්තට යන්න ආසයි. රටකට යන්න වගේ ආසාවක් තියෙනවා. ඉංග්‍රීසි වගේ යන්න ආසාවක් තියෙනවා. රටකට යන්න වරමක් ලැබුණොත් අහන්න ඉස්සෙල්ලා උත්තරේ දුන්න කොහෙද යන්න තෝරගන්නේ? මම ගොඩක් ආසයි ඇමරිකාවගේ රටකට යන්න ආසයි. දැන් මෙතෙක් කරපු චරිතත් එක්ක බලද්දි ඉවේ කරන දේවලුත් තියෙනවා. මොකද්ද කරන්න කැමති වෙන වැඩි වරංගනේද අධ්‍යක්ෂණද පිටපත් ලියන්නද තවත් ජනප්‍රියම කෙනෙක් වෙන්නද දක්ෂතම කෙනෙක් වෙන්නද කලාවේ? ඔව් මම ගොඩක් කැමතියි කලාවේ දක්ෂතම නිලිය වෙන්න.
ඉතින් අපිත් සුබ පතනවා මතක මන්දිරත් එක්ක හර්බේ TV ඒක ඉෂ්ට වෙන්න කියලා. දිනෙත්ගේ ආසාව මොකද්ද ඉදිරියේ කලාව පැත්තෙන් ස්ක්‍රිප්ට් ලියනවත් කිව්වා. පිටපත් ලියනවා. පිටපත්ක් මේ දිනවල ලියනවා. ඒකත් ක්‍රිකට් ක්‍රීඩාව සම්බන්ධයෙන්මයි. තාම ඒක කාටවත් කියලා නැහැ මම ලියන්නේ. කෙනෙක් ඉන්නව නම් ඔන්න ගන්න පුළුවන් හොඳ පිටපත් ලියනවා. ඉතින් කෙනෙක් ඉන්න අවස්ථාවල ඔය දුරකථන අංකය කියන බලන් ඉන්න හැමෝටම. මගේ දුරකථන අංකය 077යි 0819 475. දැන් මේ ගමනේදී නළුවෙක් හැටියට විතරක් නෙවෙයි පිටපත් රචකයෙක් හැටියට යන්න කැමති සියලුම දේ කරගෙන යන්න. ඉදිරියේ. ඉතින් අද මොකද හිතෙන මතක මන්දිරත් එක්ක එකතු වෙන අස්තන ප්‍රෝග්‍රෑම් එකක් ඇත්තට මේ කලාවතුල එක්ස්ට්‍රා ආටිස්ට් කියන අතිරේක රංගන ශිල්පියෙක්ට මේ වගේ අවස්ථාවක් දීලා මේ වගේ ප්‍රෝග්‍රෑම් එකක් කරලා කතා කරලා එයාලගේ තියෙන අදහස් බෙදා ගන්න තියනවා කියන්නේ මේ ප්‍රෝග්‍රෑම් එක ගොඩක් හොඳයි. ඇත්තටම ඒ වගේ ප්‍රෝග්‍රෑම් කරන්නෙත් නෑ ඇත්තටම. නිසා ගොඩක් හොඳ ප්‍රෝග්‍රෑම් එකක් ඇත්තටම සම්බන්ධ වෙන්න ලැබිච්ච එක ගැන සතුටුයි ඇත්තටම. බොහොමත්ම සතුටුයි. හරිදේ ටීවීත් එක්ක මමත් ඉන්නවා හැම දෙයක්ම කරන මොකද දන්නවද? කලාවේ හැමෝම අපිට වටිනවා. එක්ස්ට්‍රා ආටිස්ට් ආරකද මේකද නෙවෙයි කියන්නේ කවුරුත් අපි කලාකරු. අද මේ කියලා තවත් දවසක බොහොම තැනක ඉන්න පුළුවන්. ඉතින් ලස්සන මතකයක් දෙන්නයි අපිට ඕන. ආදික මොකද හිතන්නේ අද දවස කියන්නේ? මතක මන්දිර ගැන මොකද හිතන්නේ? අද දවසේ ඇත්තටම ගොඩක් සතුටුයි. මුලින්ම මම මේ චමිල් මහත්මයාට ස්තුතිවන්ත වෙනවා මට මේ ප්‍රෝග්‍රෑම් එකට ආරාධනා කිරීම පිළිබඳව. ගොඩක් හොඳ වැඩසටහනක්. මම ඇත්තටම YouTube එකේ නිතර බලනවා. මගේ යාළුවෝ එහෙමත් ඇවිල්ලා ඉන්න. ඇවිල්ලා ගිහින් තියෙනවා. ඉතින් ගොඩක්ම සතුටුයි. මම අයියලත් ස්තුතිවන්ත වෙන අයියාගේ පණිවිඩයක් ඒ කියන්නේ අයියාගේ ආරාධනාවලට මට මෙයක් තමයි කිව්වම හොයනවා එක්කෙනෙක් පාර්ට්නර් කෙනෙක් ඕනේ කියලා ඊට පස්සේ මෙයක් කරනවා කිව්වම මම කියලා පස්සේ අයියාගේ නම්බර දුන්නා අයියා නම් මෙසේජ් එකක් දාලා කිව්වා කලාවට සම්බන්ධ නම් ඕන වෙලාවක නිහතමානී නම් අපි අනිවාර්යයෙන්ම අතහිත දෙන්න ඉන්නවා මේක දිගු ගමනක් යන්න ඉන්න හැමෝටම හරියට ඊට එක අපි ඉන්න තවත් ගීතයක් තියෙනවා නදීකගේ ඒ ගීතයත් අහලා බලමු කැතැල්ලේ ඇති වූ කිරිල්ලේ වගේ දෙමාපියන් සෙවනේ නිදැල්ලේ උන්නේ මා විනෝදයෙන් විඳ අමෝද සහනේ මංගල නැකතින් පෙම්බරිය කුහා හිත මා පිට වෙනවා මේ ගැන සිතනා මොහොතක් පාසා දෙනෙත පිරී යනවා වෙසෙනා දුකකින් පාතවන්නේ මාපිය දෙදෙනා නංගී මල්ලි ගැනමයි සිහි වෙන්නේ කැතැල්ලේ ඇති වූ කිරිල්ලේ වගේ දෙමාපියන් සෙවනේ නිදැල්ලේ උන්නේ මා විනෝදයෙන් විඳ අමෝද සහනේ මංගල නැකතින් පෙම්බරය කුහා හිට මා පිට වෙනවා මේ ගැන සිතනා මොහොතක් පාසා දෙනෙත පිරී යනවා කැතැල්ලේ ඇති වූ කිරිල්ලේ වගේ දෙමාපියන් සෙවනේ නිදැල්ලේ උන්නේ මා විනෝදයෙන් විඳ අමෝද සහනේ නිදැල්ලේ උන්නේ මා විනෝදයෙන් විඳ අමෝද සහනේ තවත් ලස්සන ගීතයක් ගාන කාල වෙනාව හරස්න අන්තිම මොහොතේ මම දිනෙත් ගෙන් අහනවා පාසලට පරිබාහිරව කෙනෙක් හිටියන් උදව් කරපු මේක මොහොතක් කරගන්න අවසාන වශයෙන් උන්ට ගෞරව කරන මතක මන්දිර තුල කලාවට එන්න පාසල පැත්තෙන් මුලින්ම මතක් කරොත් පාසල පැත්තෙන් උදව් කරපු සියලුම ගුරු මහත්මයාට ස්තුතිවන්ත වෙනවා නම් වශයෙන් කියන්න බැරි වුණා ගොඩක් අය ඉන්නවා ඒ හැම එකෙක්ටම ස්තුතිවන්ත වෙනවා ඒ වගේම මට කලාවට එන්න මුලින්ම පාර පෙන්නපු පාලිත සිල්වා ආදරණීය රංගන ශිල්පියාටත් මාව ඊට පස්සේ මහවීර පණ්ඩු වලදී මාව අධ්‍යක්ෂණය කළ සනත් අබේසේකර ගුරු පියාණන්ටත් ඒ වගේම කලාව පැත්තෙන් මට අත දීපු සියලුම දෙනාටත් මම ආදරෙන් ස්තුතිවන්ත වෙනවා හැමෝටම ආදරේ
මේක අවස්ථාවක් කරගන්න හැම දෙනාටම ස්තුති කරනවා. මතක මන්දිරතුලින් නදීකටත් දිගටත් සුබ පතනවා දීර්ඝ ගමනක් යන කියලා කලාව. ඉතින් මේක මොහොතක් කරගන්නවා ඒ සියල්ලම ඉෂ්ට සිද්ධ වෙන කියලා ප්‍රාර්ථනා කරා. ඉතින් දැන් මේ අවස්ථාවේ ඉතින් අපිට ලස්සනම කාල වේලාවක්වත් මතක මන්දිර තුලින් සමුගන්නට වෙනවා. හරිදේශී ප්‍රධාන කාර්යාලය අබේසිංහ ලිබඩු මාලිගයේ උඩුමාල. ලබුදුව ගාල්ල දුරකථන අංකය 077 331 39 60. මතක මන්දිර විතරක් නෙවෙයි සිල්ම වැඩසටහන් අපේ නරඹන්න පුළුවන් හරිදේ TV අංක 123 POTV තුන. ඒ වගේම subscribe කරන්න අපේ YouTube channel එක හරිදේ TV සියල්ලම නරඹන්න පුළුවන්. අදට අපි ඔබෙන් සමග ඉන්නවා මතක මන්දිරේ ආයුබෝවන්.